ආයිබෝවන් 11 ශ්‍රේණියේ ඉතිහාසය විෂයමාලාවට අදාළව අද දවසේත් රූපවාහිනී තිරේ ඉදිරියේ එකතු වෙන දැයේ දුවදරුවන් ඉතාමත්ම සෙනෙහසින් පිළිගන්නවා. සුපුරුදු පරිදි දුවල පුතාලා දන්නවා අද දවසේ අපි සාකච්ඡා කරන මාතෘකාව ශ්‍රී ලංකාවට නිදහස ලැබීම. පසුගිය පාඩම් මාලා දිත්වයකදී මේ පාඩමට අදාළ විෂය කරුණු අපි සාකච්ඡා කරා. අපි පොඩ්ඩක් බලමු මේ වෙනකොට අපි පාඩමේ සාකච්ඡා කරමින් ඉන්න කරුණු පිළිබඳව. අපි ශ්‍රී ලංකාවට නිදහස ලැබීමේ පසුබිම, සෝල්බරි ආණ්ඩු ක්‍රමය, ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය සහ 1956 මහමැතිවරණය පිළිබඳව මේ දක්වා සාකච්ඡා කරලා තිබෙනවා. අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ පළවන ජනරජ ව්‍යවස්ථාව 1972 ආණ්ඩු ක්‍රමය සහ 1978 ආණ්ඩු ක්‍රමය කියන්නේ දෙවන ජනරජ ව්‍යවස්ථාව පිළිබඳව. විශේෂයෙන්ම අද දවසේ අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන විෂය කරුණු පිළිබඳව ඍජුව සාකච්ඡා කරන්න ප්‍රථම නිවසේ රැඳී සිටින දුවල පුතාලා විවේකීව කාලය ගත කරන හින්දා පහුගිය පාඩම් දිත්වයකදී අපි සාකච්ඡා කරපු විෂය කරුණු ඉතාමත්ම සංක්ෂිප්තව මතක් කරගත්තොත් වඩාත් ප්‍රතිඵලදායී වේවි. එහිදී අපි පළමුව පාඩම් මාලාවට අදාළව සාකච්ඡා කරේ ශ්‍රී ලංකාවට නිදහස ලැබීම පිළිබඳව 1815 මාර්තු මාසයේ 2 වෙනිදා උඩරට ගිවිසුම අත්සන් කරාට පස්සේ අවුරුදු 133ක කාලයක් ලංකාවේ බලය සම්පූර්ණයෙන් බ්‍රිතාන්‍යයන් යටතේ පැවතුණා. එහිදී උඩරට ගිවිසුම අත්සන් කරන පළවන දිනේදී වාරිපොළ සුමංගල හාමුදුරුවෝ දක්වපු විරෝධතාවයේ පටන් 1818 නිදහස් අරගලයේ අවස්ථාවේ 1848 නිදහස් අරගලයේ අවස්ථාවේදී එමෙන්ම පසු කාලීනව ආගමික පුනර්ජීවන ව්‍යාපාර හරහා විවිධ සංවිධාන හරහා දේශපාලනික උද්ඝෝෂණ ලබා ගැනීමට සිදු කරපු ක්‍රියාදාමයන් හරහා සිදු කරනු ලැබුව සියලු ක්‍රියාදාමයන් ශ්‍රී ලංකාවට නිදහස ලැබීමේ පසුබිමේ කතාන්දරේ එකට ගොනු වෙලා තිබෙනවා. හැබැයි ශ්‍රී ලංකාවට නිදහස ලැබීම කියන මේ මාතෘකාවේදී අපි සාකච්ඡා කරේ ප්‍රධාන වශයෙන් ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයෙන් පසු ලංකාවේ ඇති වුණු දේශපාලනික ක්‍රියාකාරීත්වය. එහිදී අපි ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයත් එක්ක ලංකාවේ දේශපාලනික නායකයන් තුළ ඇති වුණු ක්‍රියාකාරීත්වය හඳුනාගත්තා. ඒ වගේ තමයි විශේෂයෙන්ම ලංකාවේ වාමාංශික නායකයන් ප්‍රධාන වශයෙන් බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවලට ගිහිල්ලා අධ්‍යාපනය ලැබලා ලංකාවට පැමිණිලා ඔවුන් ලංකාවේ දේශපාලනයට වාමාංශික අදහස් එකතු කරන්න උත්සාහ කරා. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල නීති විද්‍යාලය, වෛද්‍ය විද්‍යාලය උගත් තරුණයන් අතර මේ වාමාංශික අදහස් පැතිරීමේ ඇති වුණු දේශපාලනික පිබිදීම පිළිබඳව අපි සාකච්ඡා කරා. එහිදී වැදගත්ම ප්‍රතිඵලයක් වුණේ 1935 දී ආචාර්ය එන්.එම්. පෙරේරා මැතිතුමා, ඒ වගේම ආචාර්ය කොල්වින් ආර්.ද සිල්වා මැතිතුමා, පිලිප් ගුණවර්ධන මැතිතුමා, දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමන්ලා එකතු වෙලා 1935 දී ලංකා සම සමාජ පක්ෂය පිහිටුවා ගැනීම. ඊට පස්සේ අපි සාකච්ඡා කළා දේශපාලනික නායකයන් මේ විදිහට ක්‍රියාකාරී වෙනකොට වාමාංශික අදහස් සමාජය තුළ පැතිරෙනකොට 1939 වර්ෂයේදී ඔන්න දෙවන ලෝක මහා සංග්‍රාමය ආරම්භ වෙනවා. මේ අවස්ථාවේදී බ්‍රිතාන්‍යයන්ට ලංකාවේ නායකයන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා වුන් කල්පනා කරනවා වාමාංශිකයන් බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව නැගී හිටිනකොට මධ්‍යස්ථ නායකයන් ඔවුන් වෙත දිනාගන්න. ඒ අනුව ඔවුන් 1943 වර්ෂයේ නිකුත් කරපු ප්‍රකාශනයක් කරහා දෙවන ලෝක යුද්ධයේ අවසානයේ ලාංකිකයන්ට වගකීම් සහිත ආණ්ඩු ක්‍රමයක් ප්‍රදානය කරන බව නිවේදනය කරා. මතක ඇති අපි සාකච්ඡා කරා. ඊට පස්සේ සෝල්බරි කොමිසම පත් කරනු ලබනවා. ඊට පස්සේ සෝල්බරි කොමිසමේ යෝජනා ලංකාවේ මහජන මන්ත්‍රී මණ්ඩලය නැත්නම් රාජ්‍ය මන්ත්‍රණ සභාව පිළිගනු ලබනවා. පස්සේ 1947 අගෝස්තු මාසයේ ලංකාවේ සෝල්බරි ආණ්ඩු ක්‍රමය යටතේ පළවෙනි මහා මැතිවරණය පවත්වනවා. එහිදී ආසන 42ක් දිනා ගනිමින් ලංකාවේ පළවන අග්‍රාමාත්‍ය ධූරයට පත්වෙන්න ඩී.එස්. සේනානායක මැතිතුමා සමත් වුණා. මේ ආකාරයෙන් ඩී.එස්. සේනානායක මැතිතුමා අගමැති ධූරයට පත් වුණාට පස්සේ 1947 නොවැම්බර් මාසයේ බ්‍රිතාන්‍යයන් සමග ගිවිසුම් දෙකක් අත්සන් කළා. ඒ තමයි ආරක්ෂක සම්බන්ධතා ගිවිසුම සහ බාහිර සම්බන්ධතා ගිවිසුම. මේ ගිවිසුම් අත්සන් කිරීමෙන් ඔන්න ලංකාවට නිදහස ලැබීමට අවශ්‍ය රෙගුලාසි සම්මත වෙනවා. ඒ අනුව 1948 පෙබරවාරි මාසේ 4 වෙනිදා ලංකාවට නිදහස ප්‍රදානය කරනවා. ශ්‍රී ලංකාවට නිදහස ලැබීමේ පසුබිම පිළිබඳව සාකච්ඡා කිරීමේදී සෝල්බරි ආණ්ඩු ක්‍රමයට ඉතා වැදගත් කණක් හිමි වෙනවා.
පසුගිය පාඩම් මාලාවේදී අපි සෝල්බරි ආණ්ඩු ක්‍රමයේ වැදගත් ආයතන 4ක් හඳුනා ගන්න ලැබුවා. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය කිරීටය නියෝජනය කරපු අග්‍රාණ්ඩුකාරවරයා, ව්‍යවස්ථාදායක බලය නියෝජනය කරපු ද්විමණ්ඩල පාර්ලිමේන්තුව, ඒ වගේම තමයි විධායකය නියෝජනය කරපු අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය සහ අධිකරණය පිළිබඳව සාකච්ඡා කරා. එහිදී විශේෂයෙන්ම මන්ත්‍රීන් 101 දෙනෙකුගෙන් සමන්විත මහජන නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පිළිබඳව සහ සමාජිකයන් 30 දෙනෙකුගෙන් සමන්විත උත්තර මන්ත්‍රී මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය අපි හඳුනාගත්තා. විශේෂයෙන්ම සෝල්බරි ආණ්ඩු ක්‍රමයේ යටතේ විධායකයේ ප්‍රධානයා වුණේ අගමැතිතුමා. අනිවාර්යයෙන්ම අගමැතිතුමා ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍ය ධූරය දැරිය යුතු බව අපි හඳුනාගත්තා. ඒ වගේම තමයි සෝල්බරි ආණ්ඩු ක්‍රමයේ තිබුණු විශේෂ ලක්ෂණයක් තමයි උත්තර මන්ත්‍රී මණ්ඩලයෙන් අවම වශයෙන් අමාත්‍යවරුන් දෙදෙනෙකුවත් පත් කළ යුතු වුණා. එහිදී විශේෂයෙන්ම අධිකරණ අමාත්‍ය ධූරය උත්තර මන්ත්‍රී මණ්ඩලයෙන් පත්වන සමාජිකයෙකුට හිමි විය යුතු වුණා. ඒ වගේම තමයි අධිකරණ සේවා කොමිසම් සභාවක් කරහා පාලනය වුණු ශ්‍රේෂ්ඨ අධිකරණයක් සහිත අධිකරණ පද්ධතියක් ඔබ මේ අපි සාකච්ඡා කරන සෝල්බරි ආණ්ඩු ක්‍රමයෙන් ලංකාවට හඳුන්වා දෙනු ලැබුවා. විශේෂයෙන්ම අපි සෝල්බරි ආණ්ඩු ක්‍රමය පිළිබඳව සාකච්ඡා කරද්දී ලංකාවට සර්වජන ඡන්ද බලය හිමිවන්නේ 1931 ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය. හැබැයි අපි සාකච්ඡා කළා ලංකාවේ මැතිවරණයකදී විශේෂයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයකදී පළවෙනි වරට පක්ෂ ක්‍රමය සැලකිල්ලට ගන්නේ මේ අපි සාකච්ඡා කරන සෝල්බරි ආණ්ඩු ක්‍රමයේදී. එහිදී විශේෂයෙන්ම තනි පක්ෂ ක්‍රමය පිළිබඳව, බහුපක්ෂ ක්‍රමය සහ ද්විපක්ෂ ක්‍රමය පිළිබඳව අපි සාකච්ඡා කරා. එහිදී විශේෂයෙන්ම අපි අඳුනගත්තා ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණවලදී පක්ෂ ක්‍රමයේ වැදගත්කම. විශේෂයෙන්ම අපි හිදී අඳුනගත්තා. විශේෂයෙන්ම 6, 7, 8 වගේ පූර්ව පන්තිවලදී අපි සාකච්ඡා කළා ප්‍රජාතන්ත්‍රවාදයේ මූලාරම්භය සිද්ධ වෙන්නේ ග්‍රීක පෞර රාජ්‍යවල. එහිදී ඍජු ප්‍රජාතන්ත්‍රවාදී සමයි ක්‍රියාත්මක වුණේ. හැබැයි මහජන මන්ත්‍රී මණ්ඩලයකින් සමන්විත මහජනතාවගේ බලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ක්‍රියාත්මක කරන විට ජනතාවගේ පරමාධිපත්‍ය බලය නියෝජනය කරන ඒ දේශපාලඥයන් සහ මහජනතාව අතර සම්බන්ධතාවය ගොඩනගා ගන්න, ඔවුන්ගේ ප්‍රතිපත්ති තේරුම් ගන්න ව්‍යුහයක් අවශ්‍ය වුණා. ඒ ව්‍යුහය තමයි ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමයේ ආරම්භය සනිටුවන් කරන්නේ. ඒ අනුව කම්කරු පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ඊට පස්සේ ලංකා සම සමාජ පක්ෂයෙන් බෙදී ගිය කොමියුනිස්ට් පක්ෂය, බෝල්ෂෙවික් ලෙනින් පක්ෂය, ඒ වගේම තමයි 1946 දී ආරම්භ වුණු එක්සත් ජාතික පක්ෂය, ඒ වගේම 1949 දී ආරම්භ වුණු ෆෙඩරල් පක්ෂය සහ 1951 දී එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වෙලා ගිහිල්ලා ආරම්භ කරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳව පාඩම් මාලාවේදී අපි සාකච්ඡා කරා. මේ විදිහට සාකච්ඡා කිරීමේදී නිදහස ලබා ගැනීමෙන් පස්සේ නිදහස පූර්ණ වර්ෂයෙන් අර්ථවත් වන්නේ 1956 මහා මැතිවරණය සමග ඇති වුණු සමාජ පෙරළියත් එක්ක. 1947 සෝල්බරි ආණ්ඩු ක්‍රමයෙන් බලයට පත් වුණු ඩී.එස්. සේනානායක මැතිතුමා 1948 ශ්‍රී ලංකාවේ පළමුවන නිදහස් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරයටත් පත් වෙනවා. පත් වුණාට පස්සේ දේශපාලනික වශයෙන් නිදහස ප්‍රධානය වුණත් මේ රටේ පොදු ජනතාවට දැනෙන පරිදි ආර්ථික සමාජීය ශාස්ත්‍රයේ පරිවර්තනයන් සිද්ධ වෙන්නේ නැහැ. ඒ මිනිසුන් තුළ තිබුණු දේශපාලන සමාජ ආර්ථික පරිවර්තන අභිලාෂයන් ඉෂ්ට වීමේ බලාපොරොත්තු ඇතිව තමයි 1956 මහා මැතිවරණය පවත්වන්නේ. මේ මහා මැතිවරණය පිළිබඳව සාකච්ඡා කරද්දී අපි සාකච්ඡා කළා එවකට අග්‍රාමාත්‍යවරයා වුණු සර් ජෝන් කොතලාවල මැතිතුමා තනි පක්ෂයක් වශයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වුණු SWRD බණ්ඩාරනායක මැතිතුමා පුළුල් දේශපාලන පෙරමුණක් ගොඩනගා ගන්නවා. ඒ පුළුල් දේශපාලනික පෙරමුණ තමයි මහජන එක්සත් පෙරමුණ. එහිදී පිලිප් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුක්ත විප්ලවකාරී සම සමාජ පක්ෂය, විජයානන්ද දහනායක මහතාගේ නායකත්වයෙන් යුත් භාෂා පෙරමුණ, IMRA ඊරියගොල්ල මැතිතුමා, හිව් ප්‍රනාන්දු මැතිතුමා, TB සුබසිංහ ඇතුළු ස්වාධීන අපේක්ෂකයන් රසකගේ සහයෝගයත් මහජන එක්සත් පෙරමුණට ලැබෙනවා. ඒ වගේම තමයි එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වුණු මෛත්‍රීපාල සේනානායක මැතිතුමාගේ සහයෝගයත් මහජන එක්සත් පෙරමුණට ලැබෙනවා. ඒ නිසා 1956 මහා මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න
SWRD බණ්ඩාරනායක මැතිතුමාගේ නායකත්වයෙන් යුක්ත මහජන එක්සත් පෙරමුණට හැකියාව ලැබුණා. එහිදී අපි පහුගිය පාඩම් මාලාවේදී සාකච්ඡා කරා සර් ජෝන් කොතලාවල අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුක්ත එක්සත් ජාතික පක්ෂය පරදා මහජන එක්සත් පෙරමුණේ ජයග්‍රහණයට බලපාපු හේතු. එහිදී විශේෂයෙන්ම සිංහල රාජ්‍ය භාෂාව විය යුතුයයි මහජන එක්සත් පෙරමුණ තුළ තිබුණු මතවාදේ. ඒ වගේම තමයි සමාජයේ සෑම කණ්ඩායමම නියෝජනය කරපු පංචමහා බලවේගයන්ගේ සහයෝගය මහජන එක්සත් පෙරමුණට ලැබුණා. නැවත වරක් මතක් කරගත්තොත් පංචමහා බලවේගය යනු කුමක්දයි? සංඝ, වෙද, ගුරු, ගොවි සහ කම්කරු කියන සමාජයේ සෑම ස්තරයක්ම මහජන එක්සත් පෙරමුණට සහයෝගය දුන්නා. වර්තමානයේ අපි මේකට තවත් කණ්ඩායමක් එකතු කරගෙන තිබෙනවා. හැබැයි ඒකට නම වෙනස් වෙනවා. ඔවුන් තමයි රටට විශාල සේවයක් කරන රණවිරුවන්. ඒ වගේම තමයි මහජන එක්සත් පෙරමුණේ ජයග්‍රහණයට බලපාපු තව සාධකයක් තමයි වාමාංශික පක්ෂවල සහාය මහජන එක්සත් පෙරමුණට ලැබීම. මේ විදිහට ජයග්‍රහණය කරපු අග්‍රාමාත්‍ය ධූරයටපත් වුණු SWRD බණ්ඩාරනායක මැතිතුමාගේ ප්‍රධාන කාර්යභාරයන් පිළිබඳව සාකච්ඡා කරනකොට කාර්යයන් කිහිපයක් අපි හඳුනාගත්තා. එකක් තමයි සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම. ඒ වගේම තමයි ලංකාවට නිදහස ලැබෙනකොට 1947 නොවැම්බර් මාසයේ DS සේනානායක මැතිතුමා ගිවිසුම් දිත්වයක් අත්සන් කරා. අද දවසේත් අපි පූර්වෙන් සාකච්ඡා කරා. ඒ තමයි ආරක්ෂක සම්බන්ධතා ගිවිසුම සහ බාහිර සම්බන්ධතා ගිවිසුම. එකී ගිවිසුම් ඔන්න පළවෙනි වරට අහෝසි කිරීමට බණ්ඩාරනායක මැතිතුමා කටයුතු කරනවා. ඒ අනුව කටුනායක ගුවන්තොටුපළ රජයට පවර ගන්නවා. ත්‍රිකුණාමල වරාය රජයට පවර ගන්නවා. ඒ වගේම තමයි මේ වෙනකොට ලෝකේ වාමාංශික රටවල් වල මූලිකත්වයෙන් දේශපාලනික කඳවුරක්, ධනවාදී රටවල මූලිකත්වයෙන් තව දේශපාලනික කඳවුරක් බිහි වෙලා තිබුණා. හැබැයි බණ්ඩාරනායක රජයේ අපිට හඳුනා ගන්න තියෙන දේශපාලනික වශයෙන් වැදගත් ලක්ෂණය තමයි ලෝකයේ මෙම කිසිදු රටකට බැඳෙන්නේ නැති මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඒකට අපි කියනවා නොබැදී ප්‍රතිපත්තිය කියලා. ඊළඟට බණ්ඩාරනායක මැතිතුමාගේ රාජ්‍ය කාලය පිළිබඳව අධ්‍යයනය කරනකොට වරාය, බස් වැනි පොදු සේවාවන් ජනසතු කරනවා. ඒ වගේම දේශීය කර්මාන්ත, කෘෂි කර්මාන්තය සංවර්ධනය කිරීමට විශාල මෙහෙයක් කරනවා. ඒ වගේම තමයි උසස් අධ්‍යාපනයේ උන්නතිය සඳහා පැරණි පිරිවෙන් විද්‍යායතන දෙකක් වුණු විද්‍යෝදය සහ විද්‍යාලංකාර පිරිවෙන් ආයතන දෙක විශ්වවිද්‍යාල දක්වා දියුණු කිරීමටත් බණ්ඩාරනායක මැතිතුමාගෙන් ඉටුවුණේ තාමත්ම වැදගත් කාර්යභාරයක්. ඉතින් අද දවසේ අපි මේ පූර්ව පාඩම් පිළිබඳව කරපු සමාලෝචනය ඇසුරෙන් ප්‍රශ්නයකට යොමු වුණොත් ප්‍රශ්න අංක 1 ශ්‍රී ලංකාවේ පැරණිම දේශපාලන පක්ෂය මින් කුමක්ද යන්න තමයි පළවෙනි ප්‍රශ්න විදියට මම දුවල පුතාලාගෙන් අහන්නේ. දැන් දුවල පුතාලා ඉතිහාසය කිව්වහම වර්ෂ මතක තබා ගැනීම සම්බන්ධව පුංචි ගැටලුවකට මුහුණ දෙනවනේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් 1215 කාලිංග මාගා ආක්‍රමණය, 1505 පෘතුගීසින්ගේ ප්‍රථම ලංකාගමනය, 1521 විජයබා කොල්ලය, ඒ වගේම 1597 මුහුදුබඩ ප්‍රදේශ පෘතුගීසි ආධිපත්‍යයට නතු වීම, 1617 පෘතුගීසින් සහ සෙනරත් රජතුමා අතර ඇති වුණු ගිවිසුම, 1630 රන්දෙනිවල සටන, 1638 ගන්නෝරුව සටන, මේ වගේ වර්ෂ මතක තබා ගැනීම ඔබගේ විභාගයේදී ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේ ලංකාවේ පැරණිම දේශපාලන පක්ෂයේ මින් කුමක්ද යන්න විමසීමේදීත් වර්ෂ පිළිබඳ යම් අවබෝධයක් තියෙනුනේ. අපි පොඩ්ඩක් බලමු. ලංකා සම සමාජ පක්ෂය ආරම්භ වෙන්නේ 1935 දී. එක්සත් ජාතික පක්ෂය 1946 වර්ෂයේදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1951 වර්ෂයේදීත්, ලංකා කොමියුනිස්ට් පක්ෂය 1943 දී. ඉතින් මේ අවබෝධයෙන් දුවල පුතාලට ඉතාමත්ම පැහැදිලි ලංකාවේ පැරණිම දේශපාලන පක්ෂය මින් කුමක්ද? පිළිතුර වන්නේ ලංකා සම සමාජ පක්ෂය. ඒ වගේම තමයි අපි තව ප්‍රශ්නයකට යමු වුණොත් ප්‍රශ්න අංක 2 පහත දැක්වෙන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලද්දේ කවර අග්‍රාමාත්‍යවරයාගේ පාලන කාලයේදීද? විශේෂයෙන්ම අපි ගත්තොත් සමහරවිට මේක අහන්න පුළුවන් පහත දැක්වෙන ලක්ෂණ දැකිය හැකි වූයේ කවර ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයකද? ඒ අවස්ථාවේදී ඔබට දෙන්න පුළුවන් මේ ලක්ෂණ වෙනුවට ද්විමණ්ඩල පාර්ලිමේන්තුව, එසේත් නැතිනම් අග්‍රාණ්ඩුකාර ධූරය. එහෙනම් අපි දන්නවා පිළිතුර සෝල්බරි ආණ්ඩුක්‍රමය. ඒ වගේම
රාජ්‍ය මන්ත්‍රණ සභාව සර්ව ජන ඡන්ද බලය කියලා හැවුවොත් අපි දන්නවා ඒ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය තමයි ඩොනමෝර ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය. මෙහිදී අපි අහන්නේ දේශපාලනික පාලන ප්‍රතිපත්තීන් කීපයක්. අහනවා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමට කටයුතු කළේ කවුරුන්ද? ඒ වගේම වරාය හා බස් ජනසතු කළේ කවුරුන්ද? මේ ප්‍රශ්න අපි ඔබට අහන්නෙත් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පසුගිය ප්‍රශ්න අනුසාරයෙන්. පිළිතුර තමයි අපි සාකච්ඡා කරන මතකයත් එක්ක SWRD බණ්ඩාරනායක මැතිතුමා. ඉතින් එහෙනම් අද දවසේ අපි ප්‍රධාන විෂය කරුණු සාකච්ඡා කිරීමට යමු වුණොත් අද දවසේ අපේ ප්‍රධාන බලාපොරොත්තුව තමයි ශ්‍රී ලංකාවේ නිදහස පරිපූර්ණත්වයට පත් කරපු 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නැත්නම් ලංකාවේ පළවන ජනරජ ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡා කිරීම. ඉතින් අපි බලමු මේ ජනරජ ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙන්නේ 1970 මහ මැතිවරණයෙන් පස්සේ. එහෙනම් බණ්ඩාරනායක මැතිතුමාගේ පාලන කාලයේ අවසානයත් ඒ වගේම 1970ත් අතර කාල වකවානුවේ ලංකාවේ දේශපාලනික තත්වය ඉතාමත්ම කෙටියෙන් විමසා බලන්න. අපි දන්නවා බණ්ඩාරනායක මැතිතුමා 1959 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ 25 වෙනිදා තමන්ගේ නිවාසයේ වෙච්ච රොස්මිට් පෙදෙස නිවසේ රැඳී සිටිද්දී උදෑසන බණ්ඩාරනායක මැතිතුමා වෙඩි වැදිනු අවස්ථාවේ ප්‍රකාශ කරපු පරිදි චීවරධාරියෙක් මට වෙඩි තැබුවා. හැබැයි බණ්ඩාරනායක මැතිතුමා වෙඩි වැදිලා ඉන්න අවස්ථාවේදී තමන්ගේ අනුගාමිකයන්ගෙන් ඉල්ලා සිටියා ඔවුන්ගෙන් පලි නොගන්නා ලෙස. නමුත් අවාසනාවකට පැය 5ක පමණ ශල්‍ය කර්මයකින් පස්සේ යම් ගුණදායී තත්වයක් වෙනුණත් සැප්තැම්බර් මාසේ 26 වෙනිදා බණ්ඩාරනායක මැතිතුමා ජීවිතාක්ෂයට පත් වෙනවා. ඊට පස්සේ පුරප්පාඩු වුණු අග්‍රාමාත්‍ය තනතුරට දුවලපතලමේ ඔබ දකින ඉතාමත්ම කෙටි කාලයක් අග්‍රාමාත්‍ය ධූරයේ හොබවපු විජයානන්ද දහනායක මැතිතුමා පත් කෙරෙනවා. හැබැයි විජයානන්ද දහනායක මැතිතුමාගේ පාලන කාලය පිළිබඳව සාකච්ඡා කරද්දී එතුමා අවස්ථා 3කදී පමණ අමාත්‍ය මණ්ඩලය වෙනස් කරමින් පාලන බලය රැක ගැනීමට උත්සාහ කරනවා. හැබැයි මුහුණ දීමට වූ ප්‍රශ්න හේතුවෙන් අවසානයේදී ඔහු පාර්ලිමේන්තුව නැත්නම් මහජන මන්ත්‍රී මණ්ඩලය විසිරුවා හැරීමට කටයුතු කරනවා. ඒ අනුව 1960 වර්ෂයේ ලංකාවේ ඔන්න තවත් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වනවා. 1960 වර්ෂයේ ගත්තොත් ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ වැදගත් වර්ෂයක්. එම වර්ෂයේ පාර්ලිමේන්තු මැතිවරණ දෙකක් පවත්වනවා. පළමුවැන්න මාර්තු මාසේ, දෙවැන්න ජූලි මාසේ. ඒ වගේම තමයි මේ වෙනකොට සීමා නිර්ණය කොමිසම ආසන සංඛ්‍යාව 151ක් දක්වා වැඩි කරලා තිබුණා. ඒ වගේම තමයි මේ වෙනකන් ඡන්ද බලය හිමි වෙලා තිබුණේ වයස අවුරුදු 21ට වැඩි ලංකාවේ පුරවැසියන්ට. මේ ඡන්දෙදි තමයි ඔන්න පළවෙනි වරට වයස අවුරුදු 18 සම්පූර්ණ වුණු සියලුම ශ්‍රී ලාංකීය පුරවැසියන්ට ඡන්ද බලය හිමි වෙන්නේ. ඒ වගේම තමයි 1960 මහ මැතිවරණයේ තමයි ලංකාවේ පළවෙනි වරට එක් දිනයකදී ඡන්දය පවත්වන්නේ. ඒ අනුව 1960 මාර්තු මාසයේ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වනු ලබනවා. ආසන 151කින් එක්සත් ජාතික පක්ෂය ආසන 50කුත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 46කුත්, සෙසු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ආසන 55කුත් දිනා ගන්නවා. මේ සංඛ්‍යා ලේඛන විශ්ලේෂණය කරොත් ඔබට පැහැදිලි ප්‍රධාන පක්ෂ දෙකට වඩා සෙසු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වැඩි ආසන ප්‍රමාණයක් දිනා ගන්නවා. නමුත් මේ අවස්ථාවේදී තනි පක්ෂයක් විදිහට වැඩි ආසන ප්‍රමාණයක් දිනාගත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා වෙච්ච ඩඩ්ලි සේනානායක මැතිතුමා ආණ්ඩුවක් පිහිටෙව්වත් රාජාසන කතාවේදී ආණ්ඩු පක්ෂය පරාජයට පත් වෙනවා. සම්ප්‍රදාය අනුව මේ අවස්ථාවේදී අග්‍රාණ්ඩුකාරවරයාට අවශ්‍ය නම් යෝජනා කරන්න තිබුණා විපක්ෂයට ආණ්ඩුවක් පිහිටවන්න. නමුත් එසේ ආරාධනා කිරීමක් සිදු නොවුණු නිසා ඔන්න තවත් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වනවා. ඒ 1960 වර්ෂයේ ජූලි මාසේ. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන 75ක්, එක්සත් ජාතික පක්ෂයේ ආසන 30ක්, ෆෙඩරල් පක්ෂයේ ආසන 16ක්, ලංකා සම සමාජ පක්ෂයේ ආසන 12ක්, ඒ වගේම තමයි සෙසු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ආසන 18ක් දිනා ගන්නවා. ඒ අනුව බහුතර බලයක් දිනාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය වැනි පක්ෂ සමග එකතු වෙලා සමගි පෙරමුණ ලෙස සංවිධානය වෙලා ආණ්ඩුවක් පිහිටුව ගන්නවා. ඒ වෙලාවේදී සමගි පෙරමුණ නියෝජනය කරපු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ සමාජිකාවක් වශයෙන්
ඔන්න අග්‍රාමාත්‍ය ධූරයට පත් වෙනවා. ඉතින් ලංකා ඉතිහාසයේ මේක සන්ධිස්ථානයක්. ඒ වගේම තමයි මේ ලෝක දේශපාලන ඉතිහාසයේ සන්ධිස්ථානයක්. ඒ තමයි කාන්තාවක් ප්‍රථම වරට ලෝකේ අග්‍රාමාත්‍යවරයක් බවට පත්වීම. මේ විදිහට බලයට පත් වුණු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පාලන කාලය පිළිබඳව සාකච්ඡා කරනකොට බණ්ඩාරනායක මැතිතුමා 56 මහමැතිවරණයේදී ප්‍රකාශ කරපු ප්‍රතිපත්ති තවදුරටත් ඉදිරියට ගෙන යාම බණ්ඩාරනායක මැතිණියගේත් කාර්යභාරය වුණා. විශේෂයෙන්ම එහිදී එතුමිය සියලු පාසල් රජයට පවරා ගැනීමට කටයුතු කරනවා. එහිදී විශේෂයෙන්ම අවුරුදු 5ත් අවුරුදු 18ත් අතර කාලයේ දරුවන්ට අභිනවයෙන් පෞද්ගලික පාසල් ආරම්භ කිරීමට එරෙහිවත් ඇය කටයුතු කරනවා. ඒ වගේම 1939 වර්ෂයේ ආරම්භ වෙලා තිබුණු ලංකා බැංකුව ජනසතු කරනවා. ඒ වගේම තමයි අපි දන්නවා වර්තමානයේ දේශීය කර්මාන්තකරුවන්ට ගොවීන්ට විශාල ශක්තියක් වන මහජන බැංකුව 1961 වර්ෂයේ ආරම්භ කිරීමටත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ඉතා ක්‍රියාශීලීව කටයුතු කරනවා. ඉතින් මේ විදිහට ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණයන් ගණනාවක් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පාලන කාලයේදී අනුගමනය කළත් ඇයගේ විශේෂයෙන්ම පෞද්ගලික පාසල් ජනසතු කිරීමේ ව්‍යාපාරයට ගොඩනැගුණු විරෝධතා, ඒ වගේම තමයි තමන්ගේ පාලන කාලයේ අවසානයේ තමන්ගේ ආණ්ඩු පක්ෂයේ ප්‍රබලම සමාජිකයෙක් වෙච්ච සීපී ද සිල්වා මැතිතුමා ඇතුළු මන්ත්‍රීවරුන් 14 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වීමත් එක්ක සමගි පෙරමුණු ආණ්ඩුව අභියෝග ගණනාවකට මුහුණ දෙනවා. ඒ නිසා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය තමන්ගේ පාර්ලිමේන්තුව කලින් විසිරුවා හැරීමට කටයුතු කරනවා. ඔන්න ඒ නිසා 1965 වර්ෂයේදී මහා මැතිවරණයක් පවත්වනවා. 1965 වර්ෂයේ පවත්වපු මේ මහා මැතිවරණයෙන් ආසන 66ක් දිනාගත් එක්සත් ජාතික පක්ෂයට පුළුවන්කම ලැබෙනවා ෆෙඩරල් පක්ෂය වැනි පක්ෂවල සහයෝගයෙන් ආණ්ඩුවක් පිහිටවන්න. මේක විශේෂ අවස්ථාවක්. ඩඩ්ලි සේනානායක මැතිතුමා අග්‍රාමාත්‍යවරයා වශයෙන් මේ අවස්ථාවේදී දියුරුම් දෙන්නේ සිව්වන වතාවට. පියාගේ අභාවයෙන් පස්සේ පළවෙනි අවස්ථාව, 52 මහමැතිවරණයෙන් පස්සේ දෙවන වතාවට, 60 මාර්තු මාසයේ තුන්වෙනි අවස්ථාවට, ඒ වගේම 65 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ හතරවෙනි වතාවට ඔහු අග්‍රාමාත්‍යවරයා වශයෙන් දියුරුම් දෙනවා. ඒ වගේම තමයි මේ ආණ්ඩුව පිළිබඳව සාකච්ඡා කරනකොට නිදහසින් පස්සේ තමන්ගේ සම්පූර්ණ දූර කාලය වසර 5ම සම්පූර්ණ කරපු ප්‍රථම අග්‍රාමාත්‍යවරයා තමයි ඩඩ්ලි සේනානායක මැතිතුමා. ඩී.එස්. සේනානායක මැතිතුමාට සම්පූර්ණ දූර කාලය රැඳී සිටින්න බැරි වුණා. ඒ වගේම බණ්ඩාරනායක මැතිතුමාට බැරි වුණා. ඒ වගේම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියටත් සම්පූර්ණ දුර කාලය රැඳී සිටින්න බැරි වුණා. ඒ වගේම තමයි මේ ආණ්ඩුවේ තිබුණු විශේෂත්වය තමයි නිදහසෙන් පස්සේ පළමු ආණ්ඩුවට පසු සම්පූර්ණ අවුරුදු ගණන නැත්නම් වසර 5ම ආණ්ඩු බලයේ රැඳී සිටීම. ඉතින් මේ විදිහට විවිධ අභියෝග හමුවේ තමන්ගේ ආණ්ඩුව පවත්වාගෙන ගියපු ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ පාලන කාලය අවසන් වීමෙන් පස්සේ 1970 මහමැතිවරණය පවත්වනවා. මේ මහමැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුළුල් පෙරමුණක් ගොඩනගා ගන්නවා. ඒ තමයි සමගි පෙරමුණ. සමගි පෙරමුණ ආණ්ඩුවට මේ මහමැතිවරණයෙන්, ඒ කියන්නේ 1970 මහමැතිවරණයෙන් ජයග්‍රහණය කරන්න අවකාශය සැලසෙනවා. ඒ අනුව ලංකා ඉතිහාසයේ දෙවන වරට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අග්‍රාමාත්‍ය ධූරයේ දියුරුම් දෙනවා. ඉතින් මේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය 1970 මහා මැතිවරණය සඳහා සූදානම් වීමේදී තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේදී ඉතා ඍජුව සඳහන් කරන්නට යෙදුණු කරුණක් උනේ මේ මැතිවරණය අවසානයේ තේරීපත් වන සියලු මන්ත්‍රීවරුන් ව්‍යවස්ථාදායක මණ්ඩලයක් වශයෙන් රැස් වෙලා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන බව. ඒ අනුව ජයග්‍රහණයෙන් පස්සේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය තමන්ගේ මැතිවරණ පොරොන්දුව අනුව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරනවා. ඒ අනුව ඒ සඳහා වන පළවන රැස්වීම 1970 වර්ෂයේ ජූලි මාසයේ 19 වෙනිදා කොළඹ රාජකීය විද්‍යාලයේ නව රඟහලදී පැවැත්වීමට කටයුතු කරනවා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය නව ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය කෙරෙහි කොයිතරම් උනන්දුවක් දැක්වුවද කිව්වොත් මේ අවස්ථාවේදී
ව්‍යවස්ථාදායක කටයුතු පිළිබඳ අමාත්‍ය ධූරයකොත් හඳුන්වන දෙනු ලැබුවා. දැන් දුවල පුතාලට පේනවා ඇති මේ ඡායාරූපේ රතු රවුමකින් වර්ණදම් කළා තියෙන්නේ. මීට කලින් අවස්ථා ගණනාවකදීත් අපි එතුමා හඳුනාගත් අපි හොඳින් අඳුනනවා. ඒ තමයි ආචාර්ය කොල්වින් ආර්ද සිල්වා මැතිතුමා. එතුමා තමයි මේ නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී මූලිකත්වය ගන්න. ඒ වගේම තමයි ඒ සඳහා වූ අමාත්‍ය ධූරය හොබවන්නේ. ඒ වගේම තමයි මේ ඡායාරූපය හොඳින් නිරීක්ෂණය කරොත් අග්‍රාමාත්‍යතුමිය වෙච්ච සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය, ඒ වගේම තමයි එක්සත් ජාතික පක්ෂයේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා, ඒ වගේම මෛත්‍රීපාල සේනානායක මැතිතුමා, ටී.බී. ඉලංගරත්න මැතිතුමා, ඒ වගේම පීටර් කෙනමන් මැතිතුමා වගේ ව්‍යවස්ථාදායක නියෝජනය කරපු සමාජිකයන් හඳුනා ගන්න පුළුවන්. මේ විදිහට රැස්වීම පවත්වලා අවසානයේ 1972 ආණ්ඩු ක්‍රමය හඳුන්වනු දෙනු ලැබුවා. 1972 මැයි මාසේ 22 වෙනිදා තමයි මේ ආණ්ඩු ක්‍රමය නව ආණ්ඩු ක්‍රමය ස්වාධීන ජනරජයක් බවට ලංකාව පත් කරපු ආණ්ඩු ක්‍රමය බලාත්මක වෙන්නේ. ඒ අනුව 1972 පටන් වසර 6ක වගේ ඉතා කෙටි කාලයක් තමයි මේ පළවන ජනරජ ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙන්නේ. දැන් දුවල පුතාලා දන්නවා අද දවසේ නම් වර්තමානයේ නම් අපි අපගේ නිදහස සමරන්නේ හැම වර්ෂයකම පෙබරවාරි මාසේ 4 වෙනිදා. හැබැයි මේ ජනරජ ව්‍යවස්ථාවෙන් පස්සේ අපේ නිදහස පරිපූර්ණත්වයට පත් කරපු මැයි මාසේ 22 වෙනිදා උත්සවාකාරයෙන් සමරනු ලබනවා. හැබැයි 1978 දෙවන ආණ්ඩු ක්‍රමයෙන් පස්සේ නැවත වරක් පෙබරවාරි මාසේ 4 වෙනිදා ලංකාවේ නිදහස් දිනය වශයෙන් සමරනවා. මේ ඔබ දකින්නේ ලංකාව ජනරජයක් බවට පත්වුණු පළවන දිනය. ඒ කියන්නේ 1972 මැයි මාසේ 22 වෙනිදා මහනුවරදී පවත්වපු ජනරජ උත්සවය. ඔබට අඳුන ගන්න පුළුවන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය, ඒ වගේම එවකට නාමික විධායකය හොබවපු විලියම් ගොපල්ලව මැතිතුමා. ඔව්, ඒ අනුව අපි බලමු 1972 ආණ්ඩු ක්‍රමයේ නැත්නම් පළවන ජනරජ ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ කීපයක් හඳුන ගන්න. මේ වෙනකන් ලංකාව සඳහා භාවිත වුණේ ලංකාව කියන නාමය. ඒ අනුව පළවන ජනරජ ව්‍යවස්ථාවෙන් පසුව තමයි ශ්‍රී ලංකාව යනුවෙන් මේ ජනරජය හැඳින්වීමට කටයුතු කරන්නේ. ඒ වගේම තමයි පහුගිය පාඩම් වලදී අපි අවස්ථා කීපයකදී සාකච්ඡා කරා සෝල්බරි ආණ්ඩු ක්‍රමයෙන් අපට ප්‍රධානය කරන්නේ ඩොමීනියන් තත්වයේ නිදහසක්. අග්‍රාණ්ඩුකාර ධූරය හරහා බ්‍රිතාන්‍ය කිරීටය තවමත් නියෝජනය වීම තුළ බ්‍රිතාන්‍යයන් එක්ක බැඳීම් පැවතුණා. ඒ වගේම තමයි ලංකාවේ ඉහළම අපරාධ නඩු සම්බන්ධ අභියාචනා බලය බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලය එහෙම නැත්නම් ප්‍රිව් කවුන්සලයට හිමි වෙලා තිබුණා. මේ විදිහට බ්‍රිතාන්‍ය සමග තිබුණු සියලු බැඳීම් අවසන් කළා ශ්‍රී ලංකාව ඒකීය ජනරජයක් වශයෙන් පිළිගැනීම මේ පළවන ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දැකිය හැකි සුවිශේෂී ලක්ෂණය. ඒ වගේම තමයි ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට අවශ්‍ය විධිවිධාන යෙදීමත් මේ 1972 පළවන ජනරජ ආණ්ඩු ක්‍රමයේ දැකිය හැකි සුවිශේෂ ලක්ෂණය. අපි ඊළඟට බලමු 1972 ආණ්ඩු ක්‍රමයේ ප්‍රධාන ආයතන පිළිබඳව හඳුනා ගන්න. 1972 පළවන ජනරජ ව්‍යවස්ථාව යටතේ ජනාධිපති තනතුරක්. හැබැයි නාමික විධායක ජනාධිපති ධූරයක් තමයි හඳුන්වා දෙනු ලැබී. සෝල්බරි ආණ්ඩු ක්‍රමය සමග සංසන්දනය කළොත් සෝල්බරි ආණ්ඩු ක්‍රමයේ පැවතුණු අග්‍රාණ්ඩුකාර ධූරය වෙනුවට තමයි මෙහිදී නාමික විධායක ජනාධිපති ධූරය හඳුන්වා දෙන්නේ. ඊළඟට 1972 ආණ්ඩු ක්‍රමයෙන් ජාතික රාජ්‍ය සභාවක් පිහිටවනු ලබනවා ව්‍යවස්ථාදායක කටයුතු සඳහා. සෝල්බරි ආණ්ඩු ක්‍රමයත් එක්ක සංසන්දනය කරොත් සෝල්බරි ආණ්ඩු ක්‍රමයේ ද්විමණ්ඩල පාර්ලිමේන්තුවක් තමයි පිහිටවනු ලබන්නේ. හැබැයි ඒක මණ්ඩලයක් වශයෙන් මේ අපි සාකච්ඡා කරන 72 ආණ්ඩු ක්‍රමයේදී ජාතික රාජ්‍ය සභාවක් පිහිටවනු ලබනවා. ඒ වගේම අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය අධිකරණ පද්ධතියකුත් 1972 ආණ්ඩු ක්‍රමය හරහා හඳුන්වා දෙනු ලැබුවා. මේ 1972 ආණ්ඩු ක්‍රමයත් සෝල්බරි ආණ්ඩු ක්‍රමයත් සංසන්දනය කිරීමේදී දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයක් තමයි සෝල්බරි ආණ්ඩු ක්‍රමයේ දක්නට නොලැබුණු මූලික අයිතිවාසිකම් පිළිබඳ රෙගුලාසි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම. ඒ අනුව අපි බලමු මේ අපි සාකච්ඡා කරන පළවන ජනරජ ව්‍යවස්ථාවේ ජනාධිපති තනතුර එහෙමත් නැත්නම් නාමික විධායක ජනාධිපති ධූරය පිළිබඳව
තවදුරටත් කරුණු අධ්‍යයනය කරන්න. අපි දන්නවා සෝල්බෙරි ආණ්ඩු ක්‍රමය යටතේ හඳුන්වා දුණු අග්‍රාණ්ඩුකාරවරයාට හිමි වුණු නාමික විධායක බලතල ක්‍රියාත්මක කරන්නේ නව ජනරජ ව්‍යවස්ථාව යටතේ නාමික විධායක ජනාධිපතිවරයා. මෙහිදී අපි අඳුනගත්තා සෝල්බෙරි ආණ්ඩු ක්‍රමයේදී අග්‍රාණ්ඩුකාරවරයා පත් කරන්නේ බ්‍රිතාන්‍ය කිරීටේ රැජිනෝ හෝ රජු. හැබැයි මේ අවස්ථාවේදී නාමික විධායක ජනාධිපතිවරයා පත් කරනු ලබන්නේ අග්‍රාමාත්‍යවරයා වීම විශේෂ ලක්ෂණයක්. වසර 4ක කාලයකට ලංකාවේ රාජ්‍ය නායකයා වශයෙන් ජනාධිපති තනතුරක් 72 ආණ්ඩු ක්‍රමයෙන් හඳුන්වා දෙනු ලැබුවා. මේ නාමික විධායක ජනාධිපති ධූරය පිළිබඳව සාකච්ඡා කරනකොට එවකට ක්‍රියාත්මක වෙමින් පැවතුණු සෝල්බෙරි ආණ්ඩු ක්‍රමය යටතේ අග්‍රාණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කරපු ශ්‍රීමත් විලියම් ගොපල්ලව මැතිතුමා තමයි මේ පළවන ජනරජ ව්‍යවස්ථාව යටතේ ජනාධිපති තනතුරට නැත්නම් නාමික විධායක ජනාධිපති ධූරයටත් පත්වන්නේ. ඊළඟට අපි සාකච්ඡා කරමු ජනරජ ව්‍යවස්ථාවේ ඊළඟ වැදගත් ආයතනය වෙච්ච ජාතික රාජ්‍ය සභාව පිළිබඳව. සෝල්බෙරි ආණ්ඩු ක්‍රමයේදී ව්‍යවස්ථාදායක කටයුතු සඳහා මණ්ඩල දෙකකින් යුක්ත පාර්ලිමේන්තුවක් තමයි පිහිටවනු ලබන්නේ. හැබැයි අපි මේ සාකච්ඡා කරන පළවන ජනරජ ව්‍යවස්ථාවේදී මන්ත්‍රීන් 160 දෙනෙකුගෙන් සමන්විත වුණු ඒක මණ්ඩල ව්‍යවස්ථාදායකයක් තමයි පත් කරන්නේ. ජනතාවගේ පරමාධිපත්‍ය බලය වෙච්ච එය ක්‍රියාත්මක කරන ඡන්ද බලයෙන් පත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ඒ ව්‍යවස්ථාදායක සභාව මෙම නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේදී ජාතික රාජ්‍ය සභාව වශයෙන් හඳුන්වනු ලැබුවා. ශ්‍රී ලංකාවේ මූල්‍ය කටයුතු ආරක්ෂාව සම්බන්ධ නීති රීති පැනවීම ආදී ව්‍යවස්ථාදායක කටයුතු මේ ජාතික රාජ්‍ය සභාව විසින් තමයි ඉටු කරනු ලැබුවේ. සෝල්බෙරි ආණ්ඩු ක්‍රමය යටතේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ ආයු කාලය වසර 5යි. හැබැයි 1972 දී ක්‍රියාත්මක වුණු හඳුන්වලා දුන්නු පළවන ජනරජ ව්‍යවස්ථාව යටතේ ස්ථාපනය කරපු ජාතික රාජ්‍ය සභාවේ කාලය වසර 6ක්. දැන් ඔබ මේ දකින ගොඩනැගිල්ල පසුගිය පාඩම් මාලාවේදීත් අපි අඳුනගත්තා. වර්තමාන ජනාධිපතිතුමාගේ ලේකම් කාර්යාලය එහෙම නැත්නම් පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල. මේ වෙනකන් සෝල්බෙරි ආණ්ඩු ක්‍රමය යටතේ පාර්ලිමේන්තුව රැස්ුනේ මේ ගොඩනැගිල්ලේ. නව ආණ්ඩු ක්‍රමය යටතේ ජාතික රාජ්‍ය සභාව වශයෙන් උත් නැත්නම් ජාතික රාජ්‍ය සභාව පවත්වාගෙන යාම සිදු කරනු ලැබුවේ මේ ගොඩනැගිල්ලේදීම තමයි. පළවන ජනරජ ව්‍යවස්ථාවේ වැදගත් ආයතනය වුණු ජාතික රාජ්‍ය සභාවෙන් අනතුරුව අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය පිළිබඳව අපි සාකච්ඡා කරමු. විශේෂයෙන්ම විධායක බලය එහෙම නැත්නම් නීති ක්‍රියාත්මක කිරීමේ බලය හිමි වුණේ අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට. මෙහිදී විශේෂයෙන්ම ජාතික රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරුන්ගේ බහුතරයකගේ කැමැත්ත දිනා ගන්නා වූ පුද්ගලයා ජනාධිපති විසින් අග්‍රාමාත්‍ය තනතුරට පත් කරනු ලැබුවා. අපි මේ සාකච්ඡා කරන පළවන ජනරජ ව්‍යවස්ථාව යටතේ සම්පූර්ණ වකවානුවම සිරිමාව බණ්ඩාරනායක මැතිණිය තමයි අග්‍රාමාත්‍යවරිය වශයෙන් කටයුතු කරන්නේ. 1972 ආණ්ඩු ක්‍රමයේ ඊළඟ වැදගත් ලක්ෂණය ඔච්ච අධිකරණ පද්ධතිය පිළිබඳව අපි විමසා බලමු. 1972 ජනරජ ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයක්, මහාධිකරණයක්, දිසාධිකරණයක් සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණයකින් සමන්විත අධිකරණ පද්ධතියක් හඳුන්වා දෙනු ලැබුවා. මේ පළවන ජනරජ ව්‍යවස්ථාවේ ඉහළම අධිකරණයේ විදිහට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කරන ලැබුවා. මේ පළවන ජනරජ ව්‍යවස්ථාවේ අධිකරණ පද්ධතියේ සුවිශේෂීම ලක්ෂණය තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පිළිබඳ අධිකරණයක් පිහිටුවීම. විශේෂයෙන්ම 1972 පළවන ජනරජ ව්‍යවස්ථාව පිළිබඳව පැන නගින ගැටලු පිළිබඳව විමසා බැලීම, ඒ වගේම තමයි පාර්ලිමේන්තුවට ගෙන එන පනත් පිළිබඳව අවශ්‍ය අධිකරණ නැත්නම් ව්‍යවස්ථාවට අනුකූල දෙයි පරීක්ෂා කිරීම මෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණයට පැවරුණු කාර්යයක් වුණා. ඊළඟට අපි බලමු පළවන ජනරජ ව්‍යවස්ථාවේ ඊළඟ වැදගත් මංගල ලක්ෂණය වෙච්ච මූලික අයිතිවාසිකම් පිළිබඳ රෙගුලාසි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම. එහිදී විශේෂයෙන්ම පළවන ජනරජ ව්‍යවස්ථාවේ 18 වන වගන්තිය සහ ඊට අනුසාංගික කරුණු ප්‍රකාරව නීතිය පසඳිලීම,
ඒ වගේම නීතිය රැකවරණ ඉදිරියේ සියලු මිනිසයන් සාධාරණ විය යුතුය යන ආකල්පය, ඒ වගේම භාෂණයේ නිදහස, සිතීමේ නිදහස සහ ඕනෑම ආගමික ලබ්ධියක් ඇදහිීමේ නිදහස ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කරහා පළවෙනි වරට ලිඛිතව තහවුරු කිරීම 1972 පළවන ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හඳුනා ගන්න පුළුවන් සුවිශේෂීම ලක්ෂණයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. මේ විදිහට ප්‍රගතිශීලී ප්‍රතිපත්ති ගණනාවක් හඳුන්වා දෙමින් ක්‍රියාත්මක වුණු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව 1977 මහා මැතිවරණයෙන් ඉතා දැවැන්ත පරාජයකට ලක් වෙනවා. ඒ පිළිබඳව විමසා බැලුවොත් සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ ඉඩම් ප්‍රතිපත්තිය අක්කර 50ට වඩා වැඩි සෑම ඉඩම් රජයට පවරා ගැනීම, ඒ වගේම පෞද්ගලික ව්‍යවසායකයන් රජයට පවරා ගැනීමේදී අනුගමනය කරපු ප්‍රතිපත්තිය, ඒ වගේම තමයි ආනයනයන් සීමා කරමින් දේශීය ආර්ථිකය කර්මාන්ත කෘෂි කර්මාන්තයේ සංවර්ධනයට ගත්ත පියවරවලදී කළමනාකරණයේ ඇති වුණු ගැටලුත් එක්ක ජනතාවට මූලික අත්‍යවශ්‍ය සේවාවන් ලබා ගැනීමේදී දිගු පෝලිම් වල රැඳීමට සිදු වුණා. ඒ නිසා අපහසුවට පත්වුණු ජනතාවගේ විරෝධය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 1977 මහා මැතිවරණයේදී දැවැන්ත පරාජයක් අත්වීම. මේ 1977 ජූලි මාසයේ පවත්වපු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට නායකත්වය ලබා දෙන්නේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා. 1973 වර්ෂයේදී ඩඩ්ලි සේනානායක මැතිතුමත් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමත් අතර තිබුණු පක්ෂ අර්බුදයේ නිමාවට පත් වෙනවා ඩඩ්ලි සේනානායක මැතිතුමා 1973 දී අභාවයට පත්වීම. ඒ සමග එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වුණු ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඉතාමත්ම අත්දැකීම් බහුල දේශපාලන නායකයෙක්. ඔහු නිදහස් ශ්‍රී ලංකාවේ පළවෙනි පාර්ලිමේන්තුවේ මුදල් අමාත්‍යවරයා වශයෙන් උත් කටයුතු කළා. ඒ නිසා 73 සිට 77 දක්වා එක්සත් ජාතික පක්ෂයේ මනා ලෙස සංවිධානය කරපු ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාට 6න් 5ක බලයක් සමස්ත මන්ත්‍රී ධුර 168න් 140ක් දිනා ගැනීමට අවකාශය සැලසෙනවා. ඒ අනුව එතුමාගේ ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දෙනවා. ඒ විතරක් නෙමෙයි එතුමා තුල දීර්ඝ කාලයක් තුල පැවතුණු විධායක ජනාධිපති ධෝරයක් සහිත නව ආණ්ඩු ක්‍රමයක් හඳුන්වා දීමටත් මේක කදිම අවස්ථාවක් කරගන්නවා. ඒ අනුව 1977 මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කරපු ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා නව ආණ්ඩු ක්‍රමයක් හඳුන්වලා දෙනවා. ඉන් අනතුරුව නිදහස් ලංකාවේ පළවන විධායක ජනාධිපතිවරයා වශයෙන් උත් කටයුතු කරන්නේ මේ ඔබ දකින ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා. මේ ආණ්ඩු ක්‍රමය නව ආණ්ඩු ක්‍රමය අපි දෙවන ජනරජ ව්‍යවස්ථාව වශයෙන් හඳුන්වනවා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වශයෙන් ලංකාව හඳුන්වනවා. මේ ආණ්ඩු ක්‍රමේ හඳුනා ගැනීමට පුළුවන් විශේෂ ලක්ෂණය තමයි මේ විධායක ජනාධිපතිවරයා වටා අතිවිශාල බලයක් කේන්ද්‍රගත වී තිබීම. විශේෂයෙන්ම අපි ගත්තොත් මේ විධායක ජනාධිපතිවරයා රටේ රාජ්‍ය නායකයා පමණක් නොව සේනාධිනායකයා වශයෙන් උත් කටයුතු කරා. ඊළඟට මෙම 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවේ දැකිය හැකි විශේෂම ලක්ෂණයක් තමයි සෝල්බරි ආණ්ඩු ක්‍රමය පිළිබඳව සාකච්ඡා කිරීමේදී ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරේ පාර්ලිමේන්තුව හරහා පමණයි. හැබැයි මෙම දෙවන ජනරජ ව්‍යවස්ථාවේ දැකිය හැකි විශේෂ ලක්ෂණය තමයි ජනමත විචාරණයකදී ඒ නීති පැනවීමේ බලය ඍජුව ජනතාව හරහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ජනමත විචාරණ නැත්නම් ඡන්ද විමසීමේ ක්‍රමවේදය හඳුන්වා දීම. ඊළඟට අපි බලමු 1978 ආණ්ඩු ක්‍රමය එහෙම නැත්නම් දෙවන ජනරජ ව්‍යවස්ථාවේ මූලික ආයතන කවරේදයි හඳුනා ගන්න. එහිදී මා විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා පළවන ජනරජ ව්‍යවස්ථාවත් එක්ක සංසන්දනය කරන්න. 1978 ආණ්ඩු ක්‍රමයේ වැදගත්ම ආයතනය වුණේ කලින් සාකච්ඡා කරපු පරිදි විධායක ජනාධිපති ධූරය. හැබැයි 72 ආණ්ඩු ක්‍රමයේ නාමික විධායක ජනාධිපති ධූරයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. 78 දෙවන ජනරජ ව්‍යවස්ථාවේදී ව්‍යවස්ථාදායක කටයුතු සඳහා මන්ත්‍රීවරුන් 225කකින් සමන්විත පාර්ලිමේන්තුවක් පිහිටවනවා. හැබැයි
72 ආණ්ඩු ක්‍රමයේදී ව්‍යවස්ථාදායක කටයුතු වෙනුවෙන් සකස් වුණු ආයතන හැඳින්වුවේ අපේ ජාතික රාජ්‍ය සභාව වශයෙන්. අගමැති සහ අමාත්‍ය මණ්ඩලය අධිකරණ පද්ධතියත් දෙවන ජනරජ ව්‍යවස්ථාව යටතේ වර්ධනය වෙනවා. ඒ වගේම තමයි 72 ආණ්ඩු ක්‍රමයෙන් පළවෙනි වරට ව්‍යවස්ථාවට ඇතුළත් කරපු මූලික අයිතිවාසිකම් දෙවන ජනරජ ව්‍යවස්ථාවේදී තව දුරටත් පුළුල් කරමින් තහවුරු කිරීමට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තෙවන පරිච්ඡේදය හරහා කටයුතු කරනු ලැබුවා. ඒ අනුව අපි බලමු දෙවන ජනරජ ව්‍යවස්ථාවේ ඉතා වැදගත්ම ආයතනය වෙච්ච විධායක ජනාධිපති ධූරය පිළිබඳව. මේ ආකාරයෙන් දෙවන ජනරජ ව්‍යවස්ථාවේ මූලික අංග ගණනාවක් අපි හඳුනා ගත්තා. මේ පිළිබඳව දුවේ පුතේ ඉදිරි වැඩසටහනකදී සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවෙන් අද දවසට ශ්‍රී ලංකාවට නිදහස ලැබීම පිළිබඳව අපි මේ සාකච්ඡා කරගෙන ආපු 11 ශ්‍රේණියේ පෙළ පොතේ 6 වෙනි පාඩමට අදාළ විෂය කරුණු මදකට නවතා ඔබගේ විභාගයේ අතිශයින්ම වැදගත් වන තවත් මාතෘකාවක් මා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඔබ දන්නවා අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ අනිවාර්ය ලකුණු 18ක් සිතියම් ලකුණු කිරීමට යොමු වෙලා තියෙනවා. ලකුණු 18ක්. හරියට දුවල පුතාලා ඒ සඳහා සූදානම් වුණොත් මේ ලකුණු 18 ඔබට නිවසේදීම රැස් කරගෙන යා හැකි ලකුණු 18ක්. ඒ නිසා හැබැයි මේ පිළිබඳව සාකච්ඡා කරනකොට උත්තර පත්‍ර පරීක්ෂකවරුන් ඒ ආචාර්යවරුන් පෙන්වා දෙන වැදගත් සාධකයක් තමයි සාමාන්‍ය පෙළ විභාගයේදී ඒ සාමාර්ථයක් B සාමාර්ථයක් කරා යන දුවල පුතාලා බොහෝ දෙනෙකුත් සිතියම් ලකුණු කිරීමේදී ලබා ගන්නා වූ ලකුණු ප්‍රමාණය අඩුවීම. ඒ නිසා 10 සහ 11 ශ්‍රේණි වලට නියමිත සිතියම් පිළිබඳ නැවත මතක් කර ගැනීමකට තමයි අද දවසේ අවසාන කාලවකවානුව අනුවමා යොමු කරගන්න බලාපොරොත්තු වෙන්නේ. එහිදී විශේෂයෙන්ම අද දවසේ මම ලංකාවේ ගංගා පද්ධතිය පිළිබඳව හඳුන්වා දීමට උත්සාහ කරනවා. දැන් භූගෝල විද්‍යාවත් දුවල පුතාලා ඉගෙන ගන්න නිසා ගංගා කිව්ව ගමන් ගංගා 103ක් මතක් වෙනවා. හැබැයි ඉතිහාසයට අදාළව ඔබට විෂය නිර්දේශයේදී විභාග ප්‍රශ්න පත්‍රයේදී ඔබගෙන් දැනුම පරීක්ෂා කරන ගංගා සංඛ්‍යාව ඉතාමත්ම සීමිත සංඛ්‍යාවක්. නිදසුන් වශයෙන් ගත්තොත් 10ක් 12ක පමණ ගංගා ප්‍රමාණයක් හඳුනා ගන්න ඔබට හැකියාව තියෙනවා නම් විභාගයේදී ප්‍රයෝජනවත් වෙවි. එහිදී ඔබට විභාගයේදී ලකුණු කරන්න එන සියලුම ගංගාවන් එක්කෝ මේ රටේ ප්‍රාග්ඓතිහාසික ජනාවාසකරණයේදී නැත්නම් ඓතිහාසික යුගයේදී නැතිනම් නූතන යුගයේ සංවර්ධන ව්‍යාපෘති හරහා වැදගත් වුණු ගංගා පමණයි විභාගයේදී ඔබගේ දැනුම වශයෙන් පරීක්ෂා කරන්නේ. ජනාවාසකරණය වීමේදී, එහෙම නැත්නම් මහවැලි ව්‍යාපාරයේදී, එහෙම නැත්නම් වැව් අමුණු ඉදිකිරීමේදී පුරාණ ලංකාවේ දේශපාලනික සීමා වශයෙන් වැදගත් වුණු ගංගා තමයි ඔබගේ විභාගයේදී පරීක්ෂා කරන්නේ. මෙහිදී අද දවසේ පළමුව මම ගංගා කෙරෙහි විභාගයට නියමිත සියලු ගංගා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට තව කාරණාවක් බලපානවා. ඒ තමයි ඔබ විභාගයේදී ඔබට ලැබෙන ලංකා සිතියමේ ගංගා පද්ධතිය නිසි ලෙස හඳුනා ගැනීමට අපොහොසත් වූවොත් සෙසු ඓතිහාසික ස්ථාන ලකුණු කිරීමේදීත් ඔබට ගැටලු පැන නගිනවා. මල්වතු ඔය ආශ්‍රිතව අනුරාධපුරය ලකුණු කිරීමේදී ඔබ එය කලා ඔය ආශ්‍රයෙන් ලකුණු කරොත් ඔබගේ පිළිතුර නිවැරදි වන්නේ නැහැ. ඒ නිසා ප්‍රාග්ඓතිහාසික ජනාවාස, එහෙම නැත්නම් වැවක් හමුණක් ලකුණු කිරීමේදී, නැත්නම් වෙනත් ඓතිහාසික ස්ථානයක් ලකුණු කිරීමේදී, වරායක් සලකුණු කිරීමේදී ගංගාව නිවැරදිව හඳුනාගෙන ඒ ඔස්සේ සෙසු ඓතිහාසික ස්ථාන ලකුණු කරනවා නම් වඩාත් නිවැරදි. ඒ වගේම ඔබට පොදුවේ තව ලබා දිය යුතු උපදේශයක් තියෙනවා. විභාගයේදී අනිවාර්යයෙන්ම ස්ථානය ලකුණු කරනවා වගේම නම් කිරීමටත් ඔබ කටයුතු කළ යුතුයි. ගංගාවක් ලකුණු කරද්දී ගංගාව දිගේ ඉස්මතු කරලා දක්වන්න පුළුවන්. එහෙම නැත්නම් ගංගාව ඉස්මතු කරලා ඊතලයක් දක්වලා ගංගාව නම් කරන්න ඕනේ. එසේත් නැතිනම් වඩාත් සුදුසුම ක්‍රමය තමයි ගංගාව ඉස්මතු කරලා ඔබට විභාගයට යනකොට පාට පැන්සලක් වර්ණවත් පෑනක් රැගෙන යන්න පුළුවන්. රතු පෑනක් නොවන පෑනකින් එක ඉස්මතු කරලා
ගඟ දිගේ නම ලියා දක්වන්න පුළුවන් නම් එය නිවැරදිම ක්‍රමය වෙනවා. මෙහිදී තව විශේෂ කරුණක් ඔබට මතක් කළ යුතු වෙනවා. සමහර දරුවෝ මල්වතු ඔය ලකුණු කරන්න දන්නවා. හැබැයි විභාගයේදී කදම්බ නදිය කියලා කිව්වොත් ඒක ලකුණු කරන්න දන්නේ නැහැ. මොකද මේ ගංගා හා සම්බන්ධව සාකච්ඡා කරනකොට මහා වංශය, දීප වංශය වගේ පැරණි මූලාශ්‍රවල ඒ ගංගා සඳහා භාවිත කරපු පැරණි නම් සඳහන් වෙනවා. ඒ නිසා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දුවල පුතාලා ගංගා ලකුණු කරන්න දන්නවා වගේම නූතන නම් වගේම පැරණි නම් පිළිබඳවත් යම් අවබෝධයක් ලබා යුතු වෙනවා. ඒ දේ විශේෂයෙන්ම ගත්තොත් කදම්බ නදිය කියලා අපි හඳුන්වන්නේ මල්වතු ඔය. සමහර නූතන සිතියම් පොත්වල මල්වතු ඔය අරවි ආරු කියන නාමයෙන් හඳුන්වනවා. ඒ වගේම ගෝන නදිය කලා ඔය වශයෙන්ුත්, ජජ්ජර නදිය නූතන දැදුරු ඔය වශයෙන්ුත්, වන නැත්නම් වනවාහිනී නදිය වශයෙන් වලවේ ගංගාවත්, කරින්ද නදී කිරින්දි ඔය වශයෙන්ුත්, කප්ප කන්දර නදිය මැණික් ගංගාව වශයෙන්ුත්, ඒ වගේම ලංකාවේ දිගම ගංගාව වන මහවැලි ගංගාව අතීතයේදී මහා වාලුකා නදිය වශයෙන් හඳුන්වපු බව වැඩි දුරටත් දුවල පුතාලා අවබෝධ කරගත යුතු වෙනවා. ඒ අනුව ගංගාවල පැරණි නම් පිළිබඳව, නූතන නම් පිළිබඳව අවබෝධය සහිතව අපි ගංගා සලකුණු කිරීමට යම් අවධානයක් යොමු කරමු. ඒ අනුව ඔබට මා පළවෙනියෙන්ම ලකුණු කර පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ, ඔබ දකිනවා සලකුණු වෙනවා. ලංකාවේ දෙවෙනියට දිගින් වැඩි ගංගාව මල්වතු ඔය පැරණි කදම්බ නදිය. ඔබට පේනවා ලංකා සිටීමේ තලයේ මන්නාරම තුඩුවත් එක්ක නිරීක්ෂණය කිරීමෙන් ලංකාවේ වයඹ දිකට ගලා බසින මල්වතු ඔය ඔබට හඳුනා ගැනීමට පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන්ම මල්වතු ඔය පිළිබඳව සාකච්ඡා කිරීමේදී අනුරාධපුර නගරය, ඒ වගේම නච්චාදුව වාරි කර්මාන්තය, තේක්කම අමුණ, ඒ වගේම උපතිස්ස ගාමය, ඒ වගේම මහාතිත්තය සලකුණු කිරීමේදී මල්වතු ඔය නිවැරදිව හඳුනා ගැනීම වැදගත් වෙනවා. ඊළඟට පුතාලට පේනවා මේ කල්පිටිය අර්ධද්වීපයේ ඉහළ කෙළවර බත්තලන්ගොඩ ගුණ්ඩුව දූපත ආශ්‍රිත ඒ තුඩුව ආසන්නයෙන් වැටෙන ගංගාවක්. දැන් අපි බලමු මේ ගංගාව හඳුනා ගන්න. ඒ ගංගාව තමයි කලා ඔය. ලංකාවේ ධාතුසේන රජතුමා විසින් නිර්මාණය කරපු කලා වැව නිර්මාණය වෙන්නේ. ඒ වගේම තමයි පොම්පරිප්පු ප්‍රාග් ඓතිහාසික ස්ථානය. මේ කලාව ආශ්‍රිතව අපි සලකුණු කරන වැදගත් පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි පැරණි අවධිය පිළිබඳව සාකච්ඡා කරනකොට ඊ타මාත්ම වැදගත් තවත් ගංගාවක් වශයෙන් දැදුරු ඔය අපි හඳුන්වා දෙන්න පුළුවන්. මහා පරාක්‍රම බහූ රජතුමාගේ රාජ්‍ය කාලයේදී කොට්ටබද්ද අමුණ, සූකර නිජ්ජය, දෝරදත්තික වගේ අමුණු බඳවලා පුළුල් වාරි ශේෂ්ත්‍රයේ උන්නතියක් දැදුරු ඔය ආශ්‍රිතව සිදු වෙනවා. ඒ වගේම තමයි කුරුණෑගල රාජධානිය, දඹදෙණිය රාජධානිය, පඬුවස් නුවර වගේ ඓතිහාසික ස්ථාන නිවැරදිව සලකුණු කිරීමේදී දැදුරු ඔය වැදගත් වෙනවා. ඒ වගේම නිදහසින් පසු මෑත කාලීන වැදගත් ජලාශ ව්‍යාපෘතියකුත් දැදුරු ඔය ආශ්‍රිතව ක්‍රියාත්මක වෙලා තියෙනවා. මෙහිදී විශේෂයෙන්ම ඔය අපි ඊළඟට සලකුණු කරන ලංකාවේ බටහිර වෙරළට ගලා බසින කැලණි සහ කළු ගංගාවන් හඳුනා ගැනීමේදී යම් දුර්වලතාවයක් සිසුන් දක්වනවා. ඔබට පේනවා ලංකාවේ පළල ගණනය කරන සංගමන් කන්ද තුඩුවත් කොළඹ තුඩුවත් අතර නූතන කොළඹ වරායට මදක් ඉහළින් වැටෙන ගංගාව තමයි අපි ඊළඟට හඳුනා ගන්න උත්සාහ කරන්නේ. ඒ තමයි කැලණි ගංගාව. කෝට්ටේ රාජධානිය, කොළඹ අගනගරය, ඒ වගේම සීතාවක රාජධානිය, කැලණිය, කිස්සිරි මෙවන් කැලණිය ආදී ඓතිහාසික ස්ථාන සලකුණු කිරීමේදී කැලණි ගංගාව පිළිබඳව සලකුණු කිරීමේ නිවැරදි අවබෝධය ඔබ ලබා ගත යුතු වෙනවා. ඊළඟට අපි බලමු ලංකාවේ බටහිර දෙසට ගලා බසින තවත් වැදගත් ගංගාවක් හඳුනා ගන්න, ලකුණු කරන්න. ඒ තමයි කළු ගඟ. රයිගම රාජධානිය, ඒ වගේම පහයන්ගල ප්‍රාග් ඓතිහාසික ජනාවාසය සලකුණු කිරීමේදී මේ කළු ගංගාව පිළිබඳ නිවැරදි අවබෝධයෙන් අපි කටයුතු කළ යුතු වෙනවා. ඒ වගේම ගිංගඟ, විශේෂයෙන්ම ගාල්ල නගරය සලකුණු කිරීමේදී අපිට වැදගත් වෙනවා ගිංගඟ පිළිබඳ අවබෝධය. ඊළඟට මාතර නගරයෙන් ගලා බසින නිල්වලා ගංගාව, විශේෂයෙන්ම දෙවුන්දර
වැලිගම ලකුණු කිරීමේදී මෙම නිල්වලා ගඟ පිළිබඳ ඔබගේ අවබෝධය වැදගත් වෙනවා. දුවල පුතාලට මතක ඇති පොළොන්නරු රාජධානී අවධිය පිළිබඳව සාකච්ඡා කරනකොට 8000 රට 12000 රට වශයෙන් මේ රෝහණ රාජ්‍යය කොටස් දෙකකට බෙදුණා. ඒ බෙදුනේ වලවේ ගංගාව පදනම් කරගනිමින්. ඉතින් වලවේ ගංගාව තමයි අපි ඊළඟට සලකුණු කරලා පෙන්වන්නේ. මහා නාගහුල මේ ගංගාව ආශ්‍රයෙන් ලකුණු කරන්න පුළුවන් වැදගත් ඓතිහාසික ස්ථාන. ඊළඟට ඔබට පේනවා ලංකාවේ දකුණු ගිනිකොන දිගට බරව ගංගා ත්‍රිත්වයක් තියෙනවා. දුවල පුතාලා ගොඩක් දෙනෙක්ට එය හඳුනා ගැනීමේදී වරද්දවා ගන්නවා. වලවේ ගංගාවට පස්සේ ජනාවාසකරණයේදී අපි බහුලව සාකච්ඡා කරපු වැදගත් ගංගා නිම්නයක් වශයෙන් කිරින්දි ඔය හඳුන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම කිරින්දි ඔය පිළිබඳ අවබෝධයෙන් මාගම රාජධානිය ඒ වගේම ගොඩවාය වරාය සලකුණු කරන්න අපි කටයුතු කරනවා. ඊළඟට අපි අවධානය යොමු කරමු මැණික් ගඟ, එහෙනම් එසේත් නැතිනම් කප්පර කන්ද නදිය, කතරගම ඓතිහාසික ස්ථානය, බුත්තහාල නැත්නම් වර්තමාන බුත්තල වගේ ඓතිහාසික ස්ථාන සලකුණු කිරීමේදී මැණික් ගඟ පිළිබඳව අපේ තියෙන අවබෝධය වැදගත් වෙනවා. ඊළඟට අපි බලමු කුඹුක්කන්ඔය, කුඹුක්කන්ද නදිය පැරණි මූලාශ්‍රවල සඳහන් වෙන ස්ථානය. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවට නිදහස ලැබීම කියන මෙම මාතෘකාවෙදිත් අපි සාකච්ඡා කරපු නිදහස් ශ්‍රී ලංකාවේ පළවෙනි අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කරපු ඩී.එස්. සේනානායක මැතිතුමා ලංකාවේ ක්‍රියාත්මක කරපු පළවන බහුකාර්ය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ අපි ඊළඟට සලකුණු කරන ගංගාව අනුසාරයෙන්. එම ගංගාව තමයි ගල් ඔය නැත්නම් වර්තමානයේ අපි හඳුන්වන ගල් ඔය ජලාශය. සේනානායක සමුර්දය ඉදි වෙන්නේ මේ ස්ථානය ආශ්‍රිතව. පැරණි යුගය පිළිබඳව සාකච්ඡා කරොත් ලංකාවේ පැරණිම ආර්ය ජනාවාසයක් වෙච්ච දීඝායු ජනපදය ආරම්භ වෙන්නේ මෙම ගල්ලෝය ගංගාව ආශ්‍රිතව. ඊළඟට අපි බලමු සිතේ මේ ලකුණු කරන්න ලංකාවේ දිගම ගංගාව මහා වාලුකා නදිය. දැන් ඔබ බැලුවොත් ගම්පොළ රාජධානිය, ඒ වගේම තමයි මහනුවර රාජධානිය ලකුණු කරනකොට, ඒ වගේම පොළොන්නරුව රාජධානිය ලකුණු කරනකොට, ඒ වගේම තමයි දන්තුරේ ගන්නොරුව වගේ ඓතිහාසික ස්ථාන, ඒ වගේම මිනිපේ වගේ ඓතිහාසික ස්ථාන, මහියංගනය වගේ ඓතිහාසික ස්ථාන සලකුණු කිරීමේදී මහවැලි ගංගාව පිළිබඳ නිවැරදි අවබෝධයෙන් ඔබ කටයුතු කළ යුතු වෙනවා. ඒ වගේම තමයි වික්ටෝරියා, රන්දෙනිගල, පොල්ගොල්ල ආදී නූතන වාරි කර්මාන්ත පිළිබඳව අධ්‍යයනයේදීත් මහවැලි ගංගාව අතිශයින් වැදගත් වෙනවා. ඒ වගේම තමයි මහවැලි ගංගාවේ ප්‍රධාන අතු ගංගාව තමයි අබං ගඟ. ඇලහැර අමුණ, වර්තමාන මොරගහ කන්ද වගේ ජලාශ ඉදිවෙන මේ අබං ගංගාව ආශ්‍රිතව. ඒ නිසා අබං ගංගාව නිර්වොල්ව හඳුනා ගැනීමත් ඔබ විසින් සිදු කළ යුතු වෙනවා. ඊළඟට පැරණි සාහිත්‍ය මූලාශ්‍රවල පැරණි නාමය සඳහන් නොවන හුරුළුවැව, නූතන යාන්ඔය ජලාශය ඉදිවන මේ යාන්ඔයත් ඓතිහාසික යුගයේ විශේෂයෙන්ම පූර්ව ඓතිහාසික යුගයේදී ජනාවාසකරණයේදී අතිශයින් වැදගත් වූ ගංගාවක් වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. ඒ නිසා මම යෝජනා කරනවා අද දවසේ අප මේ සාකච්ඡා කරපු කරුණු වඩා ප්‍රතිඵලදායී වන්නේ ඔබ විසින් අභ්‍යාස කළොත්. ඒ සඳහා ආරාධනය කරමින් යෝජනා කරමින් අද දවසට නියමිත පාඩම් මාලාව මෙසේ අවසන් කරනවා. අද දවසේ අපි සාකච්ඡා කරගෙන ආපු ශ්‍රී ලංකාවේට නිදහස ලැබීම කියන 11 ශ්‍රේණියේ පෙළ පොතේ 6 වන පාඩමට අදාළ ඉදිරි කටයුතු. එසේත් නැතිනම් අද දවසේ අපි අවසන් කරපු දෙවන ජනරජ ව්‍යවස්ථාව පිළිබඳව ඉදිරි පාඩම් මාලාවේදී සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවෙන් අද දවසේ විෂය කටයුතු මේසේ අවසන් කරනවා. සියලු දෙනාටම ආයුබෝවන්.